අයිබෝවන් ආදරණීය දූ පුතේ රාජකීය ඊතක්සලාව වීඩියෝ පාඩම් මාලාව යටතේ 11 ශ්‍රේණිය ගණිත විෂයේ අවසාන පාඩම වන සම්භාවිතාව පාඩමද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩමේ අප අනුමාත්‍රිකා 3ක් යටතේ සාකච්ඡා කරනවා. පළවෙනි අනුමාත්‍රිකාව තමයි ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි කියන්නේ මොනවද කියන එක. ඊළඟට කොටුදැල භාවිතයෙන් ගැටලු විසඳීම, ඊළඟ මාතෘකා රොක් සටහන භාවිතයෙන් ගැටලු විසඳීම. හරි. අපි මුලින් බලමු ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි කියන්නේ මොනවද කියලා. හරි. ඔයගලන්ට පේනවා මෙතන ස්වායත්ත සිද්ධි කියන්නේ මොනවද කියන එක. ස්වායත්ත සිද්ධියක් කියලා කියන්නේ යම් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි නම් එම සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ සිදු නොවීම කෙරෙහි බලපෑමක් ඇති නොකරනවා නම් එම සිද්ධි දෙක අපි ස්වායත්ත සිද්ධි දෙකක් විදිහට හඳුන්වනවා. හරි. අපි උදාහරණයක් බලමු. හරි. මම උදාහරණයක් දීලා තියෙනවා. කාසි දෙකක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ සසම්භාවී පරීක්ෂණයේදී එක් කාසියක වැටෙන පැත්ත හා අනෙක් කාසියේ වැටෙන පැත්ත යන සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි දෙකක්. දැන් අපි උදාහරණයකට බලමු. දැන් කාසි දෙකක් උඩ දානවා. ඒතර පළවෙනි කාසියේ ලැබෙන පැත්ත දෙවෙනි කාසියේ ලැබෙන පැත්ත කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ සිද්ධි දෙකකට අපි කියනවා ස්වායත්ත සිද්ධි දෙකක් කියලා. හරි. අපි තව උදාහරණයක් බලමු. 1 සිට 6 තෙක් අංක යෙදූ ගණකාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ සම්භාවී පරීක්ෂණයේදී පළමු වර වැටෙන පැත්ත සහ දෙවන වර වැටෙන පැත්ත යන සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි දෙකක් වෙනවා. ඒතකොට දැන් ගණකාකාර ධාතු කැටයක් උඩ දානකොට පළමු වර ලැබෙන පැත්ත දෙවන වර ලැබෙන පැත්ත කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඒ සිද්ධි දෙක ස්වායත්ත සිද්ධි දෙකක් වෙනවා. හරි. අපි එහෙනම් බලමු පරායත්ත සිද්ධි කියන්නේ මොනවද කියලා. පරායත්ත සිද්ධි කියලා කියන්නේ එක් සිද්ධියක සිදුවීම හෝ නොවීම තවත් සිද්ධියක සිදුවීම හෝ නොවීම කෙරෙහි බලපෑමක් ඇති කරනවා නම් ඒ වගේ සිද්ධි වලට අපි කියනවා පරායත්ත සිද්ධි කියලා. හරි. අපි උදාහරණයක් බලමු. ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක දක්ෂතම ක්‍රීඩකයා සහභාගී වීම හා තරගයේ ජයග්‍රහණය කිරීම යන සිද්ධි දෙක. දක්ෂතම ක්‍රීඩකයා සහභාගී වුණොත් තරගයේ ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. දක්ෂතම ක්‍රීඩකයා සහභාගී නොවුණොත් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව අඩු වෙනවා. ඒ නිසා දක්ෂතම ක්‍රීඩකයා සහභාගී වීම හෝ නොවීම ජයග්‍රහණය කෙරෙහි බලපානවා. ඒ නිසා ක්‍රීඩා තරගයකදී කණ්ඩායමක දක්ෂතම ක්‍රීඩකයා තරගයට සහභාගී වීම හා තරගයේ ජයග්‍රහණය කිරීම යන සිද්ධි දෙක පරායත්ත සිද්ධි දෙකක් වෙනවා. හරි. අපි තව උදාහරණයක් බලමු. පෙට්ටියක එකම වර්ගයේ රතු පාට පෑන් 4ක් සහ නිල් පාට පෑන් 2ක් ඇත. ඉන් අහඹු ලෙස පෑනක් ඉවතට ගෙන එය ආපසු පෙට්ටියට නොදමා නැවත වරක් ඉන් අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීමේ පරීක්ෂණයේදී පළමුව ලැබෙන පෑන සහ දෙවනුව ලැබෙන පෑන කියන දෙක පරායත්ත සිද්ධි දෙකක්. දැන් අපි මේකේ බලමු රතු පාට පෑන් 4ක් තියෙනවා නිල් පාට පෑන් 2ක් තියෙනවා. අපි හිතමු පළවෙනි වර ගන්න පෑන රතු පාට පෑනක් වුණා කියලා. එහෙනම් පළමු වර රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 6න් 4යි. 6න් 4ක් වෙනවා. ඊළඟට දැන් ඒක ආපසු දැම්මේ නැත්තම් නොදමන නිසා ඊළඟ වාරයේදී ගන්න පෑන. එතකොට ඊළඟ වාරය වෙනකොට පෙට්ටිය තුල තියෙන්නේ මුළු පෑන් සංඛ්‍යාව 5යි. ඒකෙන් අපි හිතමු ඊළඟට රතු පෑනක් ලැබෙනවා කියලා. එතකොට රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 5න් 3ක් වෙනවා. එතකොට පළමු වර ලැබෙන ප්‍රතිඵලය දෙවෙනි වර ලැබෙන ප්‍රතිඵලය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මේ වගේ සිද්ධි දෙකක් අපි පරායත්ත සිද්ධි දෙකක් විදිහට අපි හඳුන්වනවා. හරි.
හරි එහෙනම් දරුණු ඔයගලන්ට ස්වායත්ත සිද්ධි සහ පරායත්ත සිද්ධි කියලා කියන්නේ මොනවද කියන එක ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති. හරි. එහෙනම් අපේ ඊළඟ අනුමාත්‍රකට අපි යමු. ඊළඟ අනුමාත්‍රක තමයි කොටුදැල භාවිතයෙන් ගැටලු විසඳීම. මේ වෙනකොට දෙවිපිතේ ඔයගොල්ලෝ දන්නවා කොටුදැල භාවිතයෙන් ගැටලු විසඳන ආකාරය 10 වසරදී කොටුදැල භාවිත කළ සම්භාවිත අවශ්‍යත ගැටලු විසඳලා තියෙනවා. හරි. අපි එහෙනම් උදාහරණයකට යමු. අපේ පළවෙනි උදාහරණය පෙට්ටියක එකම වර්ගයේ රතු පාට පෑන් 4ක් සහ නිල් පාට පෑන් 2ක් ඇත. ඉන් අහඹු ලෙස පෑනක් ඉවතරගෙන එහි වර්ණය සටහන් කර එය ආපසු පෙට්ටියට දමා නැවත වරක් ඉන් අහඹු ලෙස පෑනක් ඉවතරගෙන එහිද වර්ණය සටහන් කර ගනී. හරි. එතකොට මේ පරීක්ෂණය දීලා තිනවා රතු පාට පෑන් 4ක් තියෙනවා පෙට්ටියක, නිල් පාට පෑන් 2ක් තියෙනවා. මේකෙන් අහඹු ලෙස පෑනක් ඉවතට අරගෙන ඒකේ වර්ණය සටහන් කරලා ආපසු පෙට්ටියට දාලා නැවත වරක් පෑනක් ඉවතර ගන්නවා. හරි. එතකොට මෙන්න මේ පරීක්ෂණයට අදාළව අපෙන් මුලින් අහනවා ප්‍රශ්නයක්. මෙම සසම්භාවී පරීක්ෂණයේ නියැදි අවකාශය කොටුදැලක නිරූපණය කරන්න කියලා. ඒකට දැන් ඔයගොල්ලන්ට මතක ඇති 10 දී අපි කොටුදැලක් ඇඳා. හරි. අපි එහෙනම් බලමු කොටුදැලක් කොහොමද මේක නිරූපණය කරන්න කියන එක. අපිට පුළුවන් මේ වගේ කොටුදැලක් ඇඳ ගන්න. එතකොට මේකේ තිරස් සහ සිරස් අක්ෂ දෙකක් තියෙනවා. මම මේකේ තිරස් අක්ෂය පළමු ගැනීම විදිහටත් සිරස් අක්ෂය දෙවන ගැනීම විදිහට මම ගන්නවා. ඒ වගේම මේකේ රතු පාට පෑන් 4ක් තියෙනවා. නිල් පාට පෑන් 2ක් තියෙනවා. මම රතු පාට ඉංග්‍රීසියෙන් රෙඩ් කියලා කියන නිසා මම කැපිටල් R අකුර පාවිච්චි කරන රතු පාට නිරූපණය කරන්න. නිල් පාටට ඉංග්‍රීසියෙන් බ්ලූ කියන නිසා මම කැපිටල් B අකුර පාවිච්චි කරන නිල් පාට නිරූපණය කරන්න. එතකොට අපිට මේ අක්ෂ දෙක අපිට මේ විදිහට නම් කරගන්න පුළුවන්. R1, R2, R3, R4, R5, B1, B2 විදිහට අපිට මේ විදිහට නම් කරගන්න පුළුවන්. ඒ වගේම සිරස් අක්ෂයත් අපිට R1, R2, R3, R4, B1, B2 විදිහට අපිට නම් කරගන්න පුළුවන්. තිරස් අක්ෂය අපි පළමු ගැනීම විදිහටත් සිරස් අක්ෂය දෙවන ගැනීම විදිහට මේ විදිහට අපි ලකුණු කරගන්නවා. හරි. දැන් අපිට පුළුවන් මේ පෙට්ටියෙන් පෑනක් ඉවතට ගනිද්දී දැන් පළමු වර R1 කියන පෑන ලැබිලා ආයි ඒක පෙට්ටියට දාලා නැවත වරක් ගනිද්දී අපිට R1 කියන පෑනම ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට මේකේ ලකුණු කරන්න පුළුවන් පළමු වර R1 ලැබිලා දෙවන වරත් R1 ලැබීමේ සිද්ධිය මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඊළඟට පළමු වර R2 කියන පෑන ලැබිලා දෙවන වර R1 කියන පෑන ලැබීමේ සිද්ධිය මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඊළඟට පළමු වර R3 ලැබිලා දෙවෙනි වර R1 ලැබීමේ සිද්ධිය, පළමු වර R4 ලැබිලා දෙවෙනි වර R1 ලැබීමේ සිද්ධිය, පළමු වර B1 කියන පෑන ලැබිලා දෙවන වර R1 කියන පෑන ලැබීමේ සිද්ධිය, පළමු වර B2 පෑන ලැබිලා දෙවන වර R1 කියන පෑන ලැබීමේ සිද්ධිය මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. ඔය වගේම පළමු වර R1 ලැබිලා දෙවන වර R2 ලැබීමේ සිද්ධිය, පළමු වර R2 ලැබිලා දෙවන වර R2 ලැබීමේ සිද්ධිය, පළමු වර R3 ලැබිලා දෙවන වර R2 ලැබීමේ සිද්ධිය වගේ මේ විදිහට අපිට මේ සිද්ධි ටික ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ පළමු වර R4 ලැබිලා දෙවන වර B2 ලැබීමේ සිද්ධිය. ඔය විදිහට මේ සිද්ධි ටික මේ පරීක්ෂණ නියැදී අවකාශය කොටුදැලක ලකුණු කරගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් මේක අපි ඊළඟ ප්‍රශ්නයට යමු. එතකොට මේකේ ඊළඟ ප්‍රශ්නෙන් අහනවා අපිට කොටුදැල ඇසුරෙන් ඒකේ ඒ කොටස පළමු පෑන රතු පාට වීමේ සිද්ධිය කැපිටල් A ලෙස ලකුණු කර PA සොයන්න කියලා කියනවා. එතකොට පළමු වර රතු පාට පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් A කියලා නම් කරන්න කියලා කියනවා. පළමු වර රතු පාට පෑනක් ලැබුණා කියන්නේ. ඒක දෙවෙනි වර ලැබෙන පෑන අපිට අදාළ නැහැ. පළමු වර රතු පෑනක් ලැබීමේ සිද්ධි ටික අපි ගමු. එතකොට පළමු වර R1 ලැබිලා දෙවන වර R1 ලැබීමේ සිද්ධිය ගන්න පුළුවන්. පළමු වර R2 දෙවන වර R1 පළමු වර R3 දෙවන වර R1 පළමු වර R4 දෙවන වර R1 කියන සිද්ධිය ඊළඟට පළමු වර R1 දෙවන වර R2 පළමු වර R2 දෙවන වර R2 පළමු වර R3 දෙවන වර R2 ඒ වගේම පළමු වර R1 දෙවන වර B1 පළමු වර R1 දෙවන වර B2 ඔය වගේ
පළමු වර රතු පාට පෑනක් ලැබීමේ සිද්ධියට අදාළව ප්‍රදේශය අපිට ලකුණු කරගන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ ටික තමයි ලකුණු කරගන්න වෙන්නේ. ওই විදිහට. හරි. එතකොට මේක අපිට කැපිටල් A කියලා නම් කරගන්න කියලා කියනවා. කැපිටල් A විදිහට නම් කරන්න කියනවා. එතකොට අපිට මේක කැපිටල් A විදිහට මේ වගේ නම් කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට කියනවා PA සොයන්න කියලා. එතකොට PA කියලා කියන්නේ මෙන්න මේ A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. එතකොට අපිට දන්නවා A සිදුවීමේ සම්භාවිතාව PA අපිට ලියන්න පුළුවන් NA බෙදීම NS කියලා. A සිදුවීමේ අවයව ගණන බෙදීම නියදි අවකාශයේ අවයව ගණන. එතකොට මේකේ නියදි අවකාශයේ අවයව ගණන අපිට ගන්න පුළුවන්. එතකොට නියදි අවකාශයේ අවයව ගණන මෙන්න මේ ලක්ෂ ටික සියල්ලම ගණන් කරලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ පැත්තට 6යි මේ පැත්තට 6ක් තියෙනවා 6 වරක් 6 36ක් තියෙනවා. එතකොට NS වලගය 36යි. ඊළඟට A සිද්ධියේ අවයව ගණන NA අපිට ලබා ගන්න පුළුවන්. මෙතන 4යි 4 ඒවා පේලි 6ක් තියෙනවා 6 වරක් 4 24යි. NA සමානයි 24යි. අපිට මේකට ආදේශ කළා හොයන්න පුළුවන් PA සමානයි NA කියලා කියන්නේ 24යි බෙදීම NS වලගය 36යි. 24 බෙදීම 36. මේක අපිට ඕනම් සරල කරලා දක්වන්න පුළුවන්. සරල කරාම අපිට එනවා 2 බෙදීම 3යි. 3න් 2යි. A සිදුවීමේ සම්භාවිතාව 3න් 2යි. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙවන පෑන නිල් පාට වීමේ සම්භාවිතාව. දෙවන පෑන නිල් පාට වීමේ සම්භාවිතාව. දෙවන පෑන නිල් පාට වීමේ සම්භාවිතාව. එතකොට දෙවන පෑන නිල් පාට වීම. එහෙනම් දෙවන වර ගැනීමේදී B1 දෙවෙනි වර ලැබිලා පළමු වර R1 ලැබීම. දෙවන වර B2 ලැබිලා පළමු වර R1 ලැබීම. ඊළඟට පළමු වර R2 ලැබිලා දෙවන වර B1 ලැබීම. පළමු වර R2 ලැබිලා දෙවන වර B2 ලැබීම. එතකොට මේ තියෙන්නේ දෙවන වර නිල් පාට පෑනක් ලැබීමේ සිද්ධිය. එතකොට මේ ටික අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. හරි. එහෙමනම් දෙවන පෑන නිල් පාට වීමේ සම්භාවිතාව මම මේක කැපිටල් C කියලා නම් කරගන්නම්. එහෙමනම් අපිට ඔකේ C කියන සිද්ධියේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. C කියන සිද්ධියේ අවයව ගණන 12යි. C සිද්ධියේ අවයව ගණන 12යි. නියදි අවකාශයේ අවයව ගණන 36යි. එහෙමනම් දෙවන පෑන නිල් පාට වීමේ සම්භාවිතාව අපිට මේක සරලම ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. 1 බෙදීම 3යි. 3න් 1යි. දෙවන වර නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව 3න් 1යි. හරි. එහෙනම් අපි මේකේ ඊළඟ කොටසට යමු. පෑන් දෙකම රතු පාට වීමේ සම්භාවිතාව. පෑන් දෙකම රතු පාට වීමේ සම්භාවිතාව. පෑන් දෙකම රතු පාට වීමේ සම්භාවිතාව. පෑන් දෙකම රතු පාට. එහෙනම් පළමු වරත් රතු පාට පෑනක් දෙවන වරත් රතු පාට පෑනක් ලැබෙන්න ඕනේ. එහෙනම් අපිට මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන් R1 R1 R2 R1 R3 R1 R4 R1 R1 R2 R1 R3 R1 R4 R2 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 R3 ඔය වගේ සිද්ධි ටික අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ටික අපිට ගන්න පුළුවන්. එතකොට ඒකට අපිට මේකේ නිරූපණය කරන්න පුළුවන් මේ විදිහට. මම මේක D කියලා නම් කරොත් අපිට D සිද්ධියේ සම්භාවිතාව ලියන්න පුළුවන්. D සිද්ධියට අදාළ අවයව ගණන 16යි. මේ පැත්තට 4යි. 4 වරක් 4 16යි. D සිද්ධියේ අවයව ගණන 16යි. නියදි අවකාශයේ අවයව ගණන 36යි. 36න් 16. අපිට මේක සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන්. මේ දෙකම 4ෙන් බෙදන්න පුළුවන්. 4 ඒවා 4යි. 36ට 4 ඒවා 9යි. 9න් 4යි. ඔය විදිහට අපිට සම්භාවිතාව ලියන්න පුළුවන්. හරි.
අපි එහෙනම් මේක ඊළඟ කොටසට යමු. හරි ඊළඟ කොටසට යමු අපි. D කොටස. පෑන් දෙක එකම වර්ණයෙන් වීමේ සම්භාවිතාව ලියන්න කියලා කියනවා. පෑන් දෙක එකම වර්ණයෙන් වීම. එතකොට මේ පෑන් දෙකම පළමු වර ලැබෙන පෑන රතු පාට වෙලා දෙවෙනි වර පෑන රතු පාට වීම, ඒ වගේම පළමු වර ලැබෙන පෑන නිල් පාට වෙලා දෙවෙනි වර ලැබෙන පෑනත් නිල් පාට වීම කියන සිද්ධි අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට මේ ටික ගන්න පුළුවන් R1 R2 R1 R2. ඒතර අපි පළමු වර වාර දෙකේදීම රතු පෑනක් ලැබීමේ සිද්ධිය අපි කලින් එකේදී අපි ලකුණු කරගත්ත මෙන්න මේ ටික. ඒ වගේම වාර දෙකේදීම නිල් පෑනක් ලැබීමේ සිද්ධිය මෙන්න මේ ටික. එතකොට ඔය සම්පූර්ණ ප්‍රදේශය අපිට ගන්න පුළුවන්. මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. හරි. එතකොට මේ අපිට ලැබෙන්නේ පෑන් දෙක එකම වර්ණයෙන් වීමේ සම්භාවිතාව. එකම වර්ණයෙන් වීමේ සිද්ධිය. එතකොට මේකේ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. එතකොට මේ සිද්ධියේ අවයව ගණන මෙතන 16ක් තියෙනවා. මෙතන තියෙනවා 4ක් 16 4යි 20යි. ඒ සිද්ධියේ අවයව ගණන 20යි. නියැදි අවකාශයේ අවයව ගණන 36යි. 36න් 20යි. අපිට මේක සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන්. 4ෙන් බෙදන්න පුළුවන්. 4 ඒවා 5යි. 4 ඒවා 9යි. 9න් 5ක් කියලා අපිට සරලම ආකාරයෙන් මේක ලියන්න පුළුවන්. හරි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු ඊළඟ ප්‍රශ්නෙට. අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම. අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම. එහෙමනම් එක් පෑනක්වත් රතු පාට වෙනවා නම් එහෙමනම් පෑන් දෙකම රතු පාට වෙන්නත් පුළුවන්. එක පෑනක් රතු පාට වෙන්නත් පුළුවන්. එහෙමනම් අපිට මෙන්න මේ ප්‍රදේශය තමයි අයිති වෙන්නේ. පෑන් දෙකම රතු පාට වීමේ සිද්ධිය තමයි මේක. ඊළඟට මේ ටික පළමු වර පෑන රතු පාට වෙලා දෙවන වර පෑන නිල් පාට වීම. ඊළඟට මෙන්න මේ ප්‍රදේශය පළමු වර පෑන නිල් පාට වෙලා දෙවන වර පෑන රතු පාට වීම. එතකොට මෙන්න මේ ප්‍රදේශ ටිකේ එකතුව තමයි අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම කියන සිද්ධිය වෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රදේශය. එහෙමනම් මේකේ සම්භාවිත අපිට ලියන්න පුළුවන්. ඒ සිද්ධියට දාලා අවයව ගණන 32යි. නියැදි අවකාශයේ අවයව ගණන 36යි. 36න් 32යි. අපිට මේක සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන්. මේක 4ෙන් බෙදන්න පුළුවන්. 32ට 4 ඒවා 8යි. 36ට 4 ඒවා 9යි. 9න් 8ක් විදියට අපිට මේක සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන්. මේක හරි. මේ ගැටලුවම අපිට තව විදියකට හදන්න පුළුවන්. මේකට උත්තර ලියන්න පුළුවන්. අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම කියලා කියන්නේ අවස්ථා දෙකේදීම නිල් පාට පෑනක් නොලැබීම කියන එක. හරි. එතකොට නිල් පාට පෑනක් ලැබීමේ සිද්ධිය තමයි මේ තියෙන්නේ. අවස්ථා දෙකේදීම නිල් පාට පෑනක් ලැබීම. එහෙමනම් නිල් පාට පෑනක් ලැබීමේ සිද්ධිය මම මෙතන කැපිටල් X කියලා ගත්තොත් Px අපිට ලියන්න පුළුවන්. Nx කියන්නේ 4යි. Ns කියලා කියන්නේ 36යි. 36න් 4යි. Px ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම කියලා කියන්නේ අවස්ථා දෙකේදීම නිල් පෑනක් නොලැබීම කියන එක. එහෙමනම් ඒකේ Px dash අපිට හොයාගන්න ඕනේ. එහෙමනම් ඒක හොයන්න පුළුවන්. එතකොට අඩු වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම හොයන්න පුළුවන්. එක අඩු කිරීම Px. එතකොට එක අඩු කිරීම Px කියලා කියන්නේ 36න් 4යි. එක කියලා කියන්නේ 36න් 36. අඩු කිරීම 36න් 4. මෙතනදී අපිට ලැබෙනවා 36න්
36න් 4ක් අඩු වුණාම 32යි. 36න් 32යි. මේක සරලම ආකාරයෙන් අපිට අර ඉදිරි ලියා ගන්න පුළුවන් 8 බෙදීම 9 කියලා. එතකොට මේ විදිහට මේක ගන්නත් පුළුවන්. හරි. එහෙමනම් අපි ඊළඟ ගැටලුවට යමු. එතකොට මේ අපි දැන් හැදුවා වගේ ගැටලු ඔයගොල්ලෝ 10 වසරදී හදලා තියෙනවා. අපි ඒ ගැටලුවම පොඩ්ඩක් වෙනස් විදිහට මේ විදිහට බලමු. හරි. දෙවෙනි ගැටලුව. පෙට්ටියක එකම වර්ගයේ රතු පාට පෑන් 4ක් සහ නිල් පාට පෑන් 2ක් ඇත. ඉන් අහඹු ලෙස පෑනක් ඉවතරගෙන ඒ වර්ණය සටහන් කර එය ආපසු පෙට්ටියට නොදමා නැවත වරක් ඉන් අහඹු ලෙස පෑනක් ඉවතරගෙන එහිත වර්ණය සටහන් කරගනි. එතකොට මේකෙදි මේ විශේෂ කාරණයක්. එය ආපසු පෙට්ටියට නොදමා. ඒ කියන්නේ පෙට්ටියට ආපහු ඒ පෑන දාන්නේ නැහැ. ඒකල නැවත වරක් දෙවෙනි වරක් ආය පෑනක් ඉවතර ගන්නවා. හරි. ඒක අපි පළවෙනි කොටස බලමු. මෙම සසම්භාවී පරීක්ෂණයේ නියැදි අවකාශයේ කොටුදැලක නිරූපණය කරන්න කියලා කියනවා. හරි. ඊට කලින් ගැටලුවමයි මේකෙදි පොඩි වෙනසක් තියෙන්නේ. ඒ ගන්න පෑන ආපසු පෙට්ටියට දාන්නේ නැහැ. හරි. අපි බලමු මේ වගේ වෙලාවකදී අපි කොහොමද මේකේ නියැදි අවකාශයේ කොටුදැලක නිරූපණය කරන්න කියන එක. හරි. අර කලින් වගේම අපිට මේ විදිහට කොටුදැලක් යොදා ගන්න පුළුවන්. මේකේ තිරස් අක්ෂය අපි අංකණය කරගන්න R1 R2 R3 R4 B1 B2 වගේ අර කලින් වගේම රතු පාට නිරූපණය කරන්න කැපිටල් R පාවිච්චි කරනවා. නිල් පාට නිරූපණය කරන්න කැපිටල් B පාවිච්චි කරනවා. හරි. ඒ විදිහටම සිරස් අක්ෂයත් අපිට අංකණය කරගන්න පුළුවන්. පළමු ගැනීම සිරස් අක්ෂය දෙවන ගැනීම විදිහට ගන්නවා. හරි. දැන් අපිට මේකේ ලැබෙන සිදුවීම මේකේ ලකුණු කරමු. පෙට්ටියක රතු පෑන් 4ක් තියෙනවා, නිල් පාට පෑන් 2ක් තියෙනවා. අපි මුලින්ම ගන්න පෑන R1 කියන පෑන වුණොත් ඊළඟට ඒක ආපහු පෙට්ටියට නොදමා තමයි දෙවන වර පෑනක් ගන්නෙ. එහෙමනම් පළමු වර R1 ලැබිලා දෙවන වර R1 පෑන ලැබීමේ හැකියාවක් නැහැ. එහෙමනම් R1 කියන සිදුවීමක් වෙන්නේ නැහැ. පළමු වර R2 කියන සිද්ධිය ලැබිලා දෙවන වර R1 කියන සිද්ධිය ලැබෙන්න පුළුවන්. පළමු වර R2 ලැබෙන්නේ ඒක ආපසු දාන්නේ නැහැ. ඊළඟට දෙවෙනි වර ගන්නකොට R1 ලැබෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට ලකුණු කරන්න පුළුවන් ඒක. ඊළඟට පළමු වර R3 ලැබිලා දෙවන වර R1 ලැබෙන්න පුළුවන්. පළමු වර R4 ලැබිලා දෙවෙනි වර R1 ලැබෙන්න පුළුවන්. පළමු වර B1 ලැබිලා දෙවෙනි වර R1 ලැබෙන්න පුළුවන්. පළමු වර B2 ලැබිලා දෙවෙනි වර R1 ලැබෙන්න පුළුවන්. ඒ වගේම පළමු වර R1 ලැබිලා දෙවෙනි වර R2 ලැබෙන්න පුළුවන්. ඊළඟ එක බලමු. පළමු වර R2 ලැබිලා දෙවෙනි වර R2 ලැබෙන්න පුළුවන්ද? පළවෙනි වර R2 පෑන ගන්නවා. ඒක ආපසු පෙට්ටියට දාන්නේ නැහැ. දෙවෙනි වර පෑනක් ඉවතර ගන්නවා. එතකොට දෙවෙනි වර ආය R2 ලැබීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ R2 කියන අවස්ථාව ලකුණු වෙන්නේ නැහැ. ඊළඟට පළමු වර R3 ලැබිලා දෙවෙනි වර R2 ලැබෙන්න පුළුවන්. ඊළඟට පළමු වර R4 ලැබිලා දෙවෙනි වර R2 ලැබෙන්න පුළුවන්. ඔය විදිහට පළමු වර B1 දෙවෙනි වර R2 පළමු වර B2 දෙවෙනි වර R2 ඔය විදිහට ලැබෙන්න පුළුවන්. ඊළඟ එකේ පළමු වර R3 ලැබිලා දෙවෙනි වර R3 ලැබීමේ හැකියාවක් නැහැ. ඊළඟට පළමු වර R4 ලැබිලා දෙවෙනි වර R4 ලැබීමේ සිද්ධියක් නැහැ. ඊළඟට පළමු වර B1 ලැබිලා දෙවෙනි වර B1 ලැබීමේ හැකියාවකුත් නැහැ. ඊළඟට පළමු වර B2 ලැබිලා දෙවෙනි වර B2 ලැබෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපිට කොටුදැලක නියැදි අවකාශය ලකුණු කරගන්න පුළුවන්. හරි. ඊළඟට මේකෙන් ප්‍රශ්න ටිකක් අහනවා අපි ටික බලමු. කොටුදැල ඇසුරෙන් පහත එක් සම්භාවිතාව සොයන්න කියලා කියනවා. පළවෙනි එක පළමු පෑන රතු පාට වීම. එතකොට අපි කලින් ගැටලුවේදී මතකයි ඒකෙත් මේ ප්‍රශ්නේම තිබ්බා පළමු පෑන රතු පාට වීමේ සම්භාවිතාව. එහෙමනම් පළමු පෑන රතු පාට වීම කියන්නේ දෙවෙනි පෑන රතු පාට වෙන්නත් පුළුවන්, නිල් පාට වෙන්නත් පුළුවන්. එහෙමනම් ඒ සිද්ධි ටික අපිට මේකේ ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මේක අපිට සම්භාවිතාව ලියන්න පුළුවන්. රතු පාට වීමේ සිද්ධියේ
අදාළ අවයව ගණන 1 2 3 4 5 6යි 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20යි. ඒතර අවයව ගණන 20යි. නියදී අවකාශයේ අවයව ගණන. දැන් මේ සම්පූර්ණ එකේ 36ක් තියෙනවා. දැන් මෙතන අඩු වෙලා තියෙන 1 2 3යි 4යි 5යි 6ක්. එහෙමනම් 36න් 6ක් අඩු වුණාම නියදී අවකාශයේ අවයව ගණන 30ක් එනවා. ඒතර අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් 30න් 20යි. මේක සරලම ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන් 3න් 2 කියලා. හරි. අපි ඊළඟ ගැටලුවට යමු. දෙවන පෑන රතු පාට වීම. දෙවන පෑන රතු පාට වීම. දෙවන පෑන රතු පාට වීම නම් පළවෙනි පෑන රතු වෙන්නත් පුළුවන්, නිල් වෙන්නත් පුළුවන්, දෙවෙනි පෑන රතු පාට වෙන්න පුළුවන්. වෙන්න ඕනේ. එහෙමනම් මේකෙදි ගන්න පුළුවන් R1 R2 R1 R3 R1 R4 R2 R1 R2 R3 R1 R4 ඒ වගේම B1 R1 B1 R2 B1 R3 B1 R4 වගේ මෙන්න මේ සිද්ධි ටික අපිට ගන්න පුළුවන්. එතකොට දෙවන පෑන රතු පාට වීමේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. දෙවෙනි පෑන රතු පාට වීමේ සිද්ධියේ අවයව ගණන 20යි. දෙවන පෑන රතු පාට වීම කියන සිද්ධියේ අවයව ගන්න 20යි. නියදී අවකාශයේ අවයව ගන්න 30යි. එහෙමනම් ඒක සම්භාවිතාවයෙන් අපිට සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන් 3න් 2ක් කියලා. හරි. අපි ඊළඟ ගැටලුවට යමු. පෑන් දෙකම නිල් පාට වීම. පෑන් දෙකම නිල් පාට. එහෙමනම් ඒකට අදාළ මේක ලක්ෂ්‍ය වෙන්නේ පළමු වර B1 ලැබිලා දෙවන වර B2 ලැබීම, පළමු වර B2 ලැබිලා දෙවන වර B1 ලැබීම. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය දෙක. එතකොට මෙන්න මේ සිද්ධිය තමයි නිරූපණය කරලා තියෙන සිද්ධිය තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේ සිද්ධියට අදාළ අවයව ගණන 2යි, නියදී අවකාශයේ අවයව ගණන 30යි. එතකොට අපිට මේක සරලම ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් 15න් 1ක් කියලා. හරි. අපි එහෙමනම් මේකේ ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස D කොටස පෑන් දෙක එකම වර්ණයෙන් වීම. පෑන් දෙක එකම වර්ණයෙන් මේ. ඒ කියන්නේ පළමු වර ලැබෙන පෑන් රතු පාටලා දෙවෙනි වර පෑන් රතු පාට වීමත්, පළමු වර ලැබෙන පෑන නිල් පාට පෑනක් වෙලා දෙවන වර ලැබෙන පෑනත් නිල් පාට පෑනක් වීමේ කියන සිද්ධිය. එතකොට අපිට මේක ලකුණු කරගන්න පුළුවන් මේ R1 R2 R1 R3 R1 R4 ඊළඟට R1 R4 R4 R3 මෙන්න මේ වගේ සිද්ධි ටික. ඊළඟට පළමු වර නිල් පෑනක් ලැබිලා දෙවන වර නිල් පෑනක් ලැබීමේ සිද්ධිය මෙන්න මේ ලක්ෂ්‍ය දෙක. එතකොට මේ විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. හරි. එතකොට මේ සිද්ධියට අදාළ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. ඒතර සිද්ධියට අදාළ අවයව ගණන 3යි 6යි 6යි 12යි 2යි 14යි. අවයව ගණන 14යි. නියදී අවකාශයේ අවයව ගණන 30යි. 30න් 14යි. මේක ඕන අපිට සරලම ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් 15න් 7ක් කියලා. හරි. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ අපිට කියනවා අඩුම වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම කියන සිද්ධියේ සම්භාවිතාව ලියන්න කියලා. අඩුම වශයෙන් එක් පෑනක්වත් රතු පාට වීම. එහෙමනම් එක් පෑනක් රතු පාට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෑන් දෙකම රතු පාට වෙන්නත් පුළුවන්. එහෙමනම් ඒ සිද්ධිය අපිට මේ විදිහට මේකේ ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේකට අදාළ සම්භාවිතාව අපිට හොයන්න පුළුවන්. මේ සිද්ධියේ අවයව ගණන 28යි. නියදී අවකාශයේ අවයව ගණන
30යි. 30න් 28යි. මේක අපිට ඕනනම් සරලම ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. 15න් 14ක් කියලා. මේ විදිහට ලියන්න පුළුවන්. හරි. හරි එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. ඊළඟ ගැටලුව පාසලක පැවැත්විය නියමිත කතික තරගයකින් හොඳම කතිකයන් දෙදෙනෙකු තෝරා ගැනීමට අවශ්‍ය වෙත මූලික තරඟ වටයකින් පිරිමි ළමයින් 3 දෙනෙකු සහ ගැහැණු ළමයින් 2 දෙනෙකු තීරී ඇත. අවසාන වටයෙන් මොවුන් අතරින් පළමුවෙනියා සහ දෙවනියා ලෙස 2 දෙනෙකු තේරීමට හැකි ආකාර දැක්වෙන නියැදි අවකාශය කොටු දැලක දක්වන්න කියලා කියනවා. ඒතකොට අපිට මේක කොටු දැලක දක්වන්න පුළුවන් මේ විදිහට. මේකේ මේ මූලික තරඟ වටයකින් තෝරාගෙන තියෙන පිරිමි ළමයි 3 දෙනෙක්, ඒ වගේම ගැහැණු ළමයි 2 දෙනෙක්. මේ අතරින් අවසාන වටයෙන් පළමුවෙනියා සහ දෙවෙනියා තෝරගන්න ඕනේ. එතකොට මේකට අපිට මේ විදිහට කොටු දැලක් අඳින්න පුළුවන්. මම මේකේ තිරස් අක්ෂය මම පළමුවෙනියා විදිහටත් සිරස් අක්ෂය දෙවෙනියා විදිහටත් නම් කරගන්නවා. ඒ වගේම පිරිමි ළමයි නිරූපණය කරන්න මම කැපිටල් B අකුරත්, ගැහැණු ළමයි නිරූපණය කරන්න කැපිටල් G අකුරත් මේකදී භාවිත කරනවා. එහෙනම් පළමු පිරිමි ළමයා B1 විදිහටත්, දෙවෙනි පිරිමි ළමයා B2, තුන්වෙනි පිරිමි ළමයා B3, පළමු ගැහැණු ළමයා G1, දෙවෙනි ගැහැණු ළමයා G2 විදිහට මම නම් කරනවා. මේ සිරස් අක්ෂයත් ඒ විදිහටම B1, B2, B3, G1, G2 විදිහට නම් කරගන්නවා. තිරස් අක්ෂය පළමුවෙනියා, සිරස් අක්ෂය දෙවෙනියා. එතකොට මේකේදී අපි ලක්ෂ ලකුණු කරද්දී පළමුවෙනියා B1 කියන ළමයා වුණොත් එයා දෙවෙනියා වෙීමේ හැකියාවක් නැහැ. ඒ නිසා B1 කියන අවස්ථාව මේකේ ලකුණු වෙන්නේ නැහැ. B2 කියන ළමයා පළමුවෙනියා වෙලා B1 කියන ළමයා දෙවෙනියා වෙන්න පුළුවන්. B3 පළමුවෙනියා වෙලා B1 දෙවෙනියා වෙන්න පුළුවන්. G1 පළමුවෙනියා වෙලා B1 දෙවෙනියා වෙන්න පුළුවන්. G2 පළමුවෙනියා වෙලා B1 දෙවෙනියා වෙන්න පුළුවන්. ඒ වගේම B1 පළමුවෙනියා වෙලා B2 දෙවෙනියා වෙන්න පුළුවන්. B2 පළමුවෙනියා වෙලා B2 දෙවෙනියා වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලක්ෂ්‍ය ලකුණු වෙන්නේ නැහැ. B3 පළමුවෙනියා වෙලා B2 දෙවෙනියා වෙන්න පුළුවන්. G1 පළමුවෙනියා වෙලා B2 දෙවෙනියා වෙන්න පුළුවන්. ওই විදිහට අපිට මෙන්න මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරගන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂ්‍ය ලකුණු වෙන්නේ නැහැ. B3 පළමුවෙනියා වෙලා B3 දෙවෙනියා වීම, G1 පළමුවෙනියා වෙලා G1 දෙවෙනියා වීම, G2 පළමුවෙනියා වෙලා G2 දෙවෙනියා වීම කියන මෙන්න මේ ලක්ෂ්‍ය ටික ලකුණු වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට අපිට කොටු දැලක නියැදි අවකාශය නිරූපණය කරන්න පුළුවන්. හරි. මේ විදිහට නිරූපණය කරාට පස්සේ අපෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා කොටු දැල ඇසුරෙන් පළමුවෙනියා පිරිමි ළමයෙකු වී දෙවෙනියා ගැහැණු ළමයෙකු වීමේ සම්භාවිතාව. පළමුවෙනියා පිරිමි ළමයෙක්, දෙවෙනියා ගැහැණු ළමයෙක් වීමේ සම්භාවිතාව. එහෙනම් අපිට ගන්න පුළුවන් පළමුවෙනියා B1 වෙලා දෙවෙනියා G1 වීම, පළමුවෙනියා B1 වෙලා දෙවෙනියා G2 වීම, පළමුවෙනියා B2 වෙලා දෙවෙනියා G1 වීම, පළමුවෙනියා B2 වෙලා දෙවෙනියා G2 වීම, පළමුවෙනියා B3 වෙලා දෙවෙනියා G1 වීම, පළමුවෙනියා B3 වෙලා දෙවෙනියා G2 වීම. මෙන්න මේ සිද්ධිය අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. ඒ සිද්ධියේ තියෙන අවයව ගණන 6යි, නියැදි අවකාශයේ අවයව ගණන 20යි. සම්භාවිතාව 20න් 6යි. සම්භාවිතාව 20න් 6යි. මේක අපිට උනන සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන් 10න් 3ක් විදිහට. හරි. ඊළඟ ගැටලුවට අපි යමු. දෙදෙනාම පිරිමි ළමයින් වීමේ සම්භාවිතාව. දෙදෙනාම පිරිමි ළමයින් වීමේ සම්භාවිතාව. එහෙනම් පළමුවෙනියත් පිරිමි ළමෙක්, දෙවෙනියත් පිරිමි ළමෙක්. අපිට එහෙනම් ගන්න පුළුවන් B1 B2, B1 B3, B2 B1, B2 B3, B3 B1, B3 B2 කියන මෙන්න මේ ප්‍රදේශය අපිට මේකේ ලකුණු කරන්න පුළුවන්. හරි. එහෙනම් දෙදෙනාම පිරිමි ළමයින් වීමේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් දැන්
ඒ සිද්ධියට අදාළ අවයව ගණන 6යි. නියැදි අවකාශයේ අවයව ගණන 20යි. 20න් 6යි. මේක සරලම ආකාරයෙන් අපිට දක්වන්න පුළුවන් 10න් 3ක් විදිහට. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දෙදෙනාම ගැහැණු ළමයින් වීමේ සම්භාවිතාව. දෙදෙනාම ගැහැණු ළමයින් වීමේ සම්භාවිතාව. එහෙමනම් පළවෙනියා G1 වෙලා දෙවෙනියා G2 වෙන්න පුළුවන්. පළවෙනියා G2 වෙලා දෙවෙනියා G1 වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ ලක්ෂ දෙක තමයි අපිට ලකුණු කරන්න වෙන්නේ මේ ප්‍රදේශය. හරි. එහෙමනම් දෙදෙනාම ගැහැණු ළමයින් වීමේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. ඒ සිද්ධියට අදාළ අවයව ගණන 2යි. නියැදි අවකාශයේ අවයව ගණන 20යි. 20න් 2යි. මේක සරලම ආකාරයෙන් අපිට ලියන්න පුළුවන් 10න් 1ක් විදිහට. හරි. එවනම් අපි ඊළඟ කොටසට යමු. දෙදෙනා වර්ග දෙකෙන් වීමේ සම්භාවිතාව. දෙදෙනා වර්ග දෙකෙන් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පළමුවෙනියා පිරිමි ළමයෙක් වෙලා දෙවෙනියා ගැහැණු ළමයෙක් වීම කියන සිද්ධියයි පළවෙනියා ගැහැණු ළමයෙක් වෙලා දෙවෙනියා පිරිමි ළමයෙක් වීම කියන මෙන්න මේ සිද්ධි දෙකේම තම අදාළ ප්‍රදේශය. එතකොට මෙන්න මේ ප්‍රදේශය අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට B1 G1 B1 G2 B2 G1 B2 G2 B3 G2 B3 G1 ඊළඟට G1 B1 G1 B2 G1 B3 ඔන්න ඔය වගේ ඒවා. එතකොට අපිට මේ ප්‍රදේශය මේ විදිහට සලකුණු කරන්න පුළුවන්. ඊට අදාළ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන්. එහි සිද්ධියට අදාළ අවයව ගණන 12යි. නියැදි අවකාශයේ අවයව ගණන 20යි. 20න් 12යි. මේක අපිට සරලම ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දෙකම අපිට බෙදන්න පුළුවන් 4න්. 4 ඒවා 3යි. 4 ඒවා 5යි. 5න් 3ක් විදිහට අපිට සරලම ආකාරයෙන් ලියන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ මාතෘකාවට යමු. එහෙනම් දැන් ඔයගොල්ලන්ට කොටුදැල භාවිතයෙන් ගැටළු විසඳීමේ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. එහෙනම් අපි ඊළඟ මාතෘකාව ගැන සාකච්ඡා කරමු. රුක් සටහන භාවිතයෙන් ගැටළු විසඳීම. හරි. අපිට මේ සම්භාවිතාව සම්බන්ධ ගැටළු රුක් සටහනක් භාවිතයෙන් විසඳන්න පුළුවන්. එතකොට රුක් සටහනක් කියලා කියන්නේ ගහක අතු බෙදෙන ආකාරයට සම්භාවිතාව ලකුණු කිරීම. එතකොට අපිට මෙන්න මේ අපි උදාහරණයක් විදිහට මේ වගේ ගැටලුවක් බලමු. මල්ලක එකම තරමේ රතු පාට වීදුරු බෝල 3ක් සහ කහ පාට වීදුරු බෝල 2ක් ඇත. ඉන් අහඹු ලෙස වීදුරු බෝලයක් ඉවතරගෙන එහි වර්ණය සටහන් කර එය ආපසු මල්ලට දමා නැවත වරක් ඉන් අහඹු ලෙස වීදුරු බෝලයක් ඉවතරගෙන එහිද වර්ණය සටහන් කර ගනී. හරි. එතකොට මෙන්න මේ පරීක්ෂණයේ මල්ලක එකම තරමේ රතු පාට වීදුරු බෝල 3ක් තියෙනවා. කහ පාට වීදුරු බෝල 2ක් තියෙනවා. එකෙන් අහඹු ලෙස වීදුරු බෝලයක් අරගෙන ඒකේ වර්ණය සටහන් කරලා ආපසු එම මල්ලට දාලා නැවත වරක් වීදුරු බෝලයක් ආපසු ඉවතර ගන්නවා. ඒකෙත් වර්ණය සටහන් කර ගන්නවා. එතකොට මේකෙදි මේ අවස්ථා දෙකක් තියෙනවා. පළමු වර බෝලයක් ගැනීම සහ දෙවන වර බෝලයක් ගැනීම. එතකොට මේකේ පළවෙනි කොටසෙන් කියනවා අපිට මෙම සසම්භාවි පරීක්ෂණ නියැදි අවකාශයේ රුක් සටහනක දක්වන්න කියලා. එතකොට අපිට මේ විදිහට රුක් සටහනක් ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේක මම මේ අත් අපි නම් කරගෙන රතු කියලා මේක කහ කියලා. එතකොට මේ පළමු ගැනීම. එතකොට පළමු ගැනීමේදී දැන් මේකේ රතු පාට වීදුරු බෝල 3ක් තියෙනවා. එතකොට කහ පාට වීදුරු බෝල 2ක් තියෙනවා. එතකොට මේකේ තියෙන මුළු වීදුරු බෝල සංඛ්‍යාව 5යි. ඒකෙන් රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව අපිට මෙතනින් ලියන්න පුළුවන් 5න් 3ක් කියලා. මුළු බෝල සංඛ්‍යාව 5යි. ඒකේ රතු පාට බෝල 3ක් තියෙනවා. එහෙනම් රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. ඊළඟට කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව අපිට මෙතනින් ලියා ගන්න පුළුවන් 5න් 2ක් කියලා. එතකොට මේ විදිහට පළමු ගැනීමට අදාළව රුක් සටහනක
මේ ආකාරයට ලකුණු කරන්න පුළුවන්. හරි. අපි ඊළඟට දැන් දෙවෙනි ගැනීමට යමු. එතකොට මේ ගන්න වීදුරු බෝලය නැවත ආපසු එම මල්ලට දානවා. එහෙනම් ඒකේ තියෙන මුළු වීදුරු බෝල සංඛ්‍යාව වෙනසක් සිදු වෙන්නේ නැහැ. හරි. අපි දෙවෙනි ගැනීම බලමු. පළමුව රතු පාට බෝලයක් ලැබිලා ඊළඟට දෙවෙනි වාරේ ආය රතු පාට බෝලයක් ලැබෙන්නත් පුළුවන්, කහ පාට බෝලයක් ලැබෙන්නත් පුළුවන්. එහෙනම් දෙවෙනි සිද්ධිය මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. පළමුව රතු පාට බෝලයක් ලැබිලා දෙවෙනි වාර රතු පාට බෝලයක් ලැබීම. ඊළඟට පළමුව රතු පාට බෝලයක් ලැබිලා දෙවන වර කහ පාට බෝලයක් ලැබීම. මේ විදිහට දීර්ඝ කරගන්න පුළුවන්. ඊළඟ මේ පැත්තත් පළමුව වර කහ පාට, එතකොට මේකේ සම්භාවිතාව අපිට ලකුණු කරගන්න පුළුවන්. රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය එහෙනම් 5න් 3ක් වෙනවා. කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3ක් වෙනවා. 5න් 2ක් වෙනවා. හරි. ඊළඟට පළමු වර කහ පාට බෝලයක් ලැබිලා දෙවන වර රතු පාට ලැබෙන්න පුළුවන්. දෙවන වර කහ පාට බෝලයක් ලැබෙන්නත් පුළුවන්. එතකොට මේ විදිහට දික් කරගන්න පුළුවන්. එතකොට මේකේ සම්භාවිතාව ලියන්න පුළුවන්. පළමු වර කහ පාට බෝලයක් ලැබිලා ඊළඟ දෙවෙනි වර ලැබෙන සිද්ධිය රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි. එතකොට මේ විදිහට අපිට රුක් සටහනක මේ සම්භාවිතා ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට කියවෙන්නේ පළමු වර රතු පාට බෝලයක් ලැබිලා දෙවන වරත් රතු පාට බෝලයක් ලැබීම කියන සිද්ධිය. ඊළඟට මේකෙන් කියවෙන්නේ පළමු වර රතු පාට බෝලයක් ලැබිලා දෙවන වර කහ පාට බෝලයක් ලැබීම. ඊළඟට මේකෙන් කියවෙන්නේ පළමු වර කහ පාට බෝලයක් ලැබිලා දෙවන වර රතු පාට බෝලයක් ලැබීමේ සිද්ධිය. මේකෙන් කියවෙන්නේ පළමු වර කහ පාට බෝලයක් ලැබිලා දෙවන වර කහ පාට බෝලයක් ලැබීමේ සිද්ධිය. හරි. එවනම් මේකේ ප්‍රශ්න කීපයක් අහන අපි ඒ ටික බලමු. රුක් සටහන ඇසුරෙන් අවස්ථා දෙකෙහිදීම රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම රතු පාට බෝලයක්. පළමු වරත් රතු පාට, දෙවන වරත් රතු පාට බෝලයක්. එහෙනම් අපිට මෙන්න මේක ගන්න පුළුවන්. රතු කියන අවස්ථාව. එහෙමනම් P රතු. ඒක ලියන්න පුළුවන්. ඒක සම්භාවිතාව. මෙන්න මේ සම්භාවිතා දෙකේ ගුණිතය එන්නේ. ඒතකොට අපිට ලියන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 5න් 3. උත්තරය එනවා 25න් 9යි. අවස්ථා දෙකෙහිදීම රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 25න් 9ක් වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. පළමුව රතු පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව. පළමුව රතු පාට බෝලයක් ලැබීම. එතකොට අපිට දෙවනව ලැබෙන බෝලය මොන පාට එකක්ද කියන එක මේකෙදි වැදගත් වෙන්නේ නැහැ. පළමුව රතු පාට බෝලයක් ලැබීම. එහෙනම් පළමුව රතු ලැබිලා දෙවෙනි රතු ලැබීම කියන මෙන්න මේ සිද්ධිය ගන්න පුළුවන්. ඊළඟට පළමුව රතු පාට බෝලයක් ලැබිලා දෙවෙනුව කහ පාට බෝලයක් ලැබීම කියන මෙන්න මේ සිද්ධිය ගන්න පුළුවන්. එහෙනම් මේකේ සම්භාවිතාව අපිට එන්නේ මේ ගන්න පුළුවන් P රතු එකතු කිරීම P රතු කහ. එතකොට P රතු කියලා කියන්නේ 5න් 3 ගුණ කිරීම 5න් 3 එකතු කිරීම 5න් 3 ගුණ කිරීම 5න් 2. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 5න් 3 කියලා කියන්නේ 25න් 9යි. එකතු කිරීම 5න් 3 ගුණ කිරීම 5න් 2 කියන්නේ 25න් 6යි. මෙතන එකතු කරලා අපිට ලියන්න පුළුවන් 25න් 15යි. 25න් 15 මෙන්න ඕනනම් මේක අපිට සරලම ආකාරයෙන් දක්වන්න පුළුවන් 5න් 3ක් කියලා. හරි. ඊළඟ ගැටලුවක් බලමු. රතු පාට බෝල එකක් පමණක් ලැබීමේ සම්භාවිතාව. රතු පාට බෝල එකක් පමණක්. එතකොට අවස්ථාව කුමන අවස්ථාවද කියන එක ප්‍රශ්නයක් නැහැ. රතු පාට බෝල එකක් පමණක් ලැබීම. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ රතු කහ කියන අවස්ථාව ගන්න පුළුවන්. ඊළඟ කහ රතු කියන අවස්ථාව ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක තමයි ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් ඒකේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් P රතු කහ
එකතු කිරීම P කහ රතු මේ අවස්ථා දෙක. ඒතර මේකේ සම්භාවිත අපිට ලියන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 5න් 2 එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 5න් 3. ඒතර මෙතන එනවා 25න් 6 එකතු කිරීම 25න් 6. එතකොට අපිට උත්තරය ලැබෙනවා 25න් 12ක්. ලැබීම සම්භාවිත 25න් 12යි. හරි. අපි එහෙනම් ඊළඟ ගැටලුවට යමු. අඩුතරමින් එක් කහ පාට බෝලයක්වත් ලැබීමේ සම්භාවිතාව. අඩුතරමින් එක් කහ පාට බෝලයක්වත් ලැබීමේ සම්භාවිතාව. ඒතර අඩුතරමින් එක් කහ පාට බෝලයක්වත් කියන්නේ එක බෝලයක් ලැබෙන්නත් පුළුවන් නැත්නම් අවස්ථා දෙකේදීම කහ පාට බෝල ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථා ටික රතු කහ කියන අවස්ථාව, කහ රතු කියන අවස්ථාව, කහ කියන අවස්ථා දෙක ගන්න පුළුවන්. අවස්ථා තුන ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට මේකේ සම්භාවිතා ලියන්න පුළුවන් P රතු කහ එකතු කිරීම P කහ රතු එකතු කිරීම P කහ මේ ටික. දැන් මෙතන සම්භාවිතා අපිට ලැබෙනවා 5න් 3 ගුණ කිරීම මේ දෙකේ ගුණිතය 5න් 3 ගුණ කිරීම 5න් 2 එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 5න් 3 එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 5න් 2. එතන මෙතන ලැබෙනවා 25න් 6 එකතු කිරීම 25න් 6 එකතු කිරීම 25න් 4. එතන අපිට ලැබෙනවා 25න් 16ක්. සම්භාවිතා 25න් 16යි. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මල්ලක එකම තරමේ කොළ පාට වීදුරු බෝල 3ක් සහ නිල් පාට වීදුරු බෝල 2ක් ඇත. ඉන් අහඹු ලෙස වීදුරු බෝලයක් ඉවතටගෙන එහි වර්ණය සටහන් කර එය ආපසු මල්ලට නොදමා නැවත වරක් ඉන්න අහඹු ලෙස වීදුරු බෝලයක් ඉවතටගෙන එහිද වර්ණය සටහන් කරගනි. දැන් මේ ගැටලුවේදී මුලින් ගන්න වීදුරු බෝලය ආපසු මල්ලට දාන්නේ නැහැ. හරි? රයිට්. ඊළඟට මේකේ පළවෙනි කොටසත් බලමු. වෙමස සම්භාවී පරීක්ෂණයේ නියදී අවකාශය රුක් සටහනක දක්වන්න කියලා කියනවා. එතකොට අපිට මේ විදිහට රුක් සටහනක දක්වන්න පුළුවන්. මේ පළමු ගැනීම කොළ පාට බෝලයක් ලැබීම, නිල් පාට බෝලයක් ලැබීම. කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව මුළු බෝල ගණන 5යි. ඒකේ තියෙන කොළ පාට බෝල ගණන 3යි. එහෙනම් කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව මෙතන අපිට ලකුණු කරගන්න පුළුවන් 5න් 2ක් කියලා. හරි. දැන් අපි ඊළඟ දෙවන ගැනීමට යමු. දෙවන ගැනීමේදී දැන් පළමුව කොළ පාට බෝලයක් අරගෙන තියෙනවා. එහෙමනම් ඒක ආපසු දාන්නේ නැහැ. එහෙමනම් ඊළඟට ඒ භාජනයේ තියෙන කොළ පාට බෝල ගණන වෙන්නේ 2යි. මුළු බෝල ගණන 4යි. එතකොට මුළු බෝල ගණන දැන් පළමු වර ගත්ත එක ආපහු දාන්න නැති නිසා ඒ භාජනයේ දැන් තියෙන බෝල ගණන 4යි. ඒකෙන් කොළ පාට බෝල ගණන 2ක් තියෙනවා. එහෙනම් ඊළඟට අපිට ලියන්න පුළුවන් පළමු වර කොළ පාට බෝලයක් ලැබිලා දෙවෙනි වර කොළ පාට ලැබීම ඊළඟ නිල් පාට ලැබීම. කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව මුළු බෝල ගණන 4යි. එකෙන් කොළ පාටේ 2ක් තියෙනවා. එහෙනම් 4න් 2ක් සම්භාවිතාව. ඊළඟට පළමුව ලැබෙන බෝලේ කොළ පාට බෝලයක් ඒක ආපසු දාන්නේ නැහැ. එහෙනම් දෙවෙනි වර ගනිද්දී භාජනයේ තියෙන මුළු බෝල ගණන 4යි. ඒකේ නිල් පාට බෝල ගණන 2ක් එහෙමම තියෙනවා. එහෙනම් සම්භාවිතාව ලියන්න පුළුවන් 4න් 2ක් කියලා. හරි. පළමුව නිල් පාට බෝලයක් ගත්තට පස්සේ ඊළඟට දෙවෙනුව ගන්න බෝලය නිල් පාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොළ පාට වෙන්න පුළුවන්. පළවෙනි ගත්ත බෝලේ නිල් පාට බෝලයක් වුණොත් ඒක ආපසු දාන්නේ නැහැ. එහෙමනම් දෙවෙනි වර ගනිද්දී භාජනයේ තියෙන නිල් පාට බෝල ගණන 1යි.
මුළු බෝල ගණන 4යි. එහෙනම් දෙවෙනි වර ගනිද්දී කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 4න් 3ක් වෙනවා. කොළ පාට බෝල 3ක් ඉතිරි වෙලා තියෙන නිසා 4න් 3යි. නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 4න් 1යි. මේ විදිහට අපිට සම්භාවිතා ලකුණු කරගන්න පුළුවන්. හරි. මේකේ ප්‍රශ්නයක් අහනවා රුක් සටහන ඇසුරෙන් අවස්ථා දෙකෙහිදීම කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම කොළ පාට බෝලයක්. එහෙමනම් මෙන්න මේ කොළ කියන මෙන්න මේ අවස්ථාව ගන්න පුළුවන්. එහෙනම් ඒකේ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් P කොළ සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 4න් 2. එතකොට මේකේ සම්භාවිතාව අපිට ලැබෙනවා 20න් 6ක්. ඔන්න අපිට මේක සරල කරලා ලියන්න පුළුවන් 10න් 3ක් කියලා. හරි. ඊළඟ ගැටලුව එක් අවස්ථාවකදී පමණක් කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව. එක් අවස්ථාවකදී පමණක් කොළ පාට බෝලයක්. එhmenan මෙන්න මේක ගන්න පුළුවන් පළමුව කොළ පාට ලැබිලා දෙවෙනි නිල් පාට ලැබීම, පළමුව නිල් පාට ලැබිලා දෙවෙනුව කොළ පාට ලැබීම. එහෙනම් මේකට ගන්න පුළුවන් අපිට P කොළ නිල් කියන අවස්ථාව සහ P නිල් කොළ කියන අවස්ථාව. එතකොට මෙතන P කොළ නිල් කියන එක අපිට ලියන්න පුළුවන් 5න් 3 ගුණ කිරීම 4න් 2 එකතු කිරීම 5න් 3 ගුණ කිරීම 5න් 2 ගුණ කිරීම 4න් 3. 5න් 3 ගුණ කිරීම 4න් 2 එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 4න් 3. මෙතන ඉගෙන පස්සර ගත්ත 20යි 20න් 6 එකතු කිරීම 20න් 6. එතකොට 20න් 12ක්. ඒ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟ කොටසට අපි යමු. අඩුතරමින් එක් කොළ පාට බෝලයක්වත් ලැබීමේ සම්භාවිතාව. අඩුතරමින් එක් කොළ පාට බෝලයක්වත්. ඒ කියන්නේ එක් කොළ පාට බෝලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම කොළ පාට බෝලයක් ලැබීම සිද්ධිය ගන්නත් පුළුවන්. එහෙනම් මේකෙදි ගන්න පුළුවන් අපිට P කොළ කියන එක. කොළ ලැබීම. කොළ මෙන්න මේ අවස්ථාව. ඊළඟට කොළ නිල් ඊළඟට නිල් කොළ මේ ටික P කොළ කියලා කියන්නේ මෙන්න මේ සම්භාවිතා දෙකේ ගුණිතය 5න් 3 ගුණ කිරීම 4න් 2 එකතු කිරීම 5න් 3 ගුණ කිරීම 4න් 2 එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 4න් 3. විස්සෙන් 6 එකතු කිරීම 20න් 6 එකතු කිරීම 20න් 6. ඒක අපිට ලැබෙනවා 20න් 18යි. සම්භාවිතාව 20න් 18යි. අපිට ඕන සරලම ආකාරයෙන් ලියන්න පුළුවන් 10න් 9ක් කියලා. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කොළ පාට බෝලයක් නොලැබීමේ සම්භාවිතාව. කොළ පාට බෝලයක් නොලැබීම කියලා කියන්නේ අවස්ථා දෙකෙහිදීම නිල් පාට බෝලයක් ලැබීම. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේක නිල් කියන අවස්ථාව. එහෙනම් මේකට ඉන්නේ P නිල්. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් 5න් 2 ගුණ කිරීම 4න් 1. එතකොට අපිට ලැබෙනවා 20න් 2යි.
සරලම ආකාරයෙන් අපිට දැක්කොත් මේක ලියන්න පුළුවන් 10න් එකක් විදියට. එතකොට මෙන්න මේ විදියට රුක්සරාණ ඇසුරෙන් අපිට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරි. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි. ඊළඟ ප්‍රශ්නය. පෙට්ටියක එකම ප්‍රමාණයේ අමු අඹ ගෙඩි 5ක් සහ ඉදුණු අඹ ගෙඩි 4ක් ඇත. ඉන් අහඹු ලෙස අඹ ගෙඩියක් ඉවතටගෙන එය අමු අඹ ගෙඩියක් නම් ආපසු පෙට්ටියට දමන අතර එය ඉදුණු අඹ ගෙඩියක් නම් එය ආපසු පෙට්ටියට නොදමා නැවත වරක් ඉන් අහඹු ලෙස ගෙඩියක් ඉවතට ගනී. දැන් අමු අඹ ගෙඩියක් වුණොත් අමු අඹ ගෙඩියක් නම් ඒක ආපසු පෙට්ටියට දානවා. ඉදුණු අඹ ගෙඩියක් නම් ඒක ආපසු පෙට්ටියට දාන්නේ නැහැ. නැවත වරක් ආය අඹ ගෙඩියක් ගන්න ඔය අවස්ථාව දෙකේදීම. රයිට්. එහෙමනම් ඒකේ පළවෙනි ප්‍රශ්නය අපිට කියනවා ඉහත සසම්භාවී පරීක්ෂණයේ නියදී අවකාශයේ රුක් සටහනක දක්වන්න කියලා. එතකොට මේකේ අමු අඹ ගෙඩි 5ක් තියෙනවා ඉදුණු අඹ ගෙඩි 4යි. මුළු අඹ ගෙඩි ගණන 9යි. හරි. අපිට මේක රුක් සටහනක දක්වන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අමු අඹ සහ ඉදුණු අඹ. දැන් මේ පළමු ගැනීමට අදාළව රුක් සටහන අමු අඹ ඉදුණු අඹ. ඒතර අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 9න් 5ක් වෙනවා. අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 9න් 5යි. ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 9න් 4යි. ඒතර මේ විදිහට සම්භාවිතාව ලකුණු කරගන්න පුළුවන්. හරි. දැන් මේ පළමු ගැනීම. ඊළඟට අපි දෙවෙනි ගැනීමට යමු. පළමු අමු අඹ ගෙඩියක් ගන්නවා. ඒක අමු කියලා දැනගත්තට පස්සේ ආපහු ඒක පෙට්ටියට දානවා. එහෙමනම් අමු අඹ ගෙඩියක් ගත්තොත් ඒක අපහු දාන හින්දා දෙවැනි වර ගැනීමේදී පෙට්ටියේ තියෙන මුළු අඹ ගෙඩි ගාන පළමු වර ගැනීමෙත් තිබුණු මුළු අඹ ගෙඩි ගානට සමානයි. එතකොට අමු අඹ ගෙඩියක් ගත්තොත් ඒක අපහු දාන හින්දා දෙවැනි වර ගැනීමේදී ඒකේ තියෙන අමු අඹ ගෙඩි ගානත් පළවෙනි වර ගැනීමේදී තිබුණු ප්‍රමාණයටම සමාන වෙනවා. එහෙනම් දෙවෙනි වර ගැනීමේදී අපිට ලකුණු කරගන්න පුළුවන්. පළමු වර අමු අඹ ගෙඩියක් ලැබිලා දෙවෙනි වරත් අමු අඹ ගෙඩියක් ලැබෙන්න පුළුවන්. ඉදුණු අඹ ගෙඩියක් ලැබෙන්න පුළුවන්. හරි. එතකොට අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 9න් 5යි. ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 9න් 4යි. අමු අඹ ගෙඩියක් අරගෙන ඒක අපහු දාන හින්දා මෙතන සම්භාවිතාව වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට පළමුව ඉදුණු අඹ ගෙඩියක් ලැබුණු පසු දෙවනුව ගන්න අඹ ගෙඩිය අමු අඹ ගෙඩියක් වෙන්න පුළුවන්. ඉදුණු එකක් වෙන්නත් පුළුවන්. අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව පළමුව ඉදුණු එකක් ගන්න. එහෙමනම් ඒක අපහු පෙට්ටියට දාන්නේ නැහැ. ඒ නිසා දෙවනි වර ගැනීමේදී පෙට්ටියේ තියෙන මුළු අඹ ගෙඩි ගණන 8යි. ඉදුණු එක අපෝ දාන්න නැති නිසා මුළු අඹ ගෙඩි ගණන 8යි. එතකොට දෙවනි වර ගැනීමේදී ඒකේ තියෙන අමු අඹ ගෙඩි ගණන 5ක් වෙනවා. ඉදුණු අඹ ගෙඩි ගණන 3ක් වෙනවා. එහෙනම් අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් 8න් 5යි. මෙතන ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 8න් 3යි. ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. හරි. මේකෙත් අපිට ප්‍රශ්න ටිකක් අහනවා. රුක් සටහන ඇසුරෙන් සිම්පල් ඒ කොටස අවස්ථා දෙකෙහිදීම අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකෙහිදීම අමු අඹ ගෙඩියක් ලැබීම. එහෙමනම් පළමු ගැනීමෙත් අමු දෙවන ගැනීමෙත් අමු. මෙන්න මේක අමු කියන අවස්ථාව. එතකොට අපිට ලියන්න පුළුවන් P 9න් 5 ගුණ කිරීම 9න් 5. 9 වරක් 9 81යි 81න් 25යි. අවස්ථා දෙකෙහිදීම අමු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 81න් 25යි. ඊළඟට දෙවෙනි කොටස අවස්ථා දෙකෙහිදීම ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් P ඉදුණු කියන අවස්ථාව ගන්න පුළුවන්. P ඉදුණු අපිට සම්භාවිතාව ලියන්න පුළුවන් 9න් 4 ගුණ කිරීම 8න් 3. 9 වරක් 8 72යි 4 වරක් 3 12යි.
72න් 12යි. අපිට මේක සරල කරගන්න පුළුවන්. 12 1යි 12 6යි. 6න් 1යි. හරි. ඊළඟ ප්‍රශ්නය. එක් අවස්ථාවකදීවත් ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව. එක් අවස්ථාවකදීවත් ඉදුණු අඹ ගෙඩියක්. එහෙනම් එක් අවස්ථාවකදී ඉදුණු හෝ අවස්ථා දෙකේදීම ඉදුණු අඹ ගෙඩියක් ලැබීම. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙන්න මේක. අමු ඉදුණු කියන අවස්ථාව, ඉදුණු අමු කියන අවස්ථාව, ඉදුණු මෙන්න මේ අවස්ථා තුන ගන්න පුළුවන්. එහෙනම් අපිට සම්භාවිතා ලියන්න පුළුවන්. මෙතන p අමු ඉදුණු. ඒ කියන්නේ 9න් 5 ගුණ කිරීම, 9න් 4 එකතු කිරීම, 9න් 4 ගුණ කිරීම, 8න් 5 එකතු කිරීම, 9න් 4 ගුණ කිරීම, 8න් 3. 81න් 20 එකතු කිරීම, 72න් 20 එකතු කිරීම, 72න් 12. අපිට මේක සුළු කර හැකි 20 බෙදීම 81 එකතු කිරීම දෙක අපිට එකතු කරන්න පුළුවන්. 20යි 12යි 32යි 32 බෙදීම 72. ඊට පස්සේ මේ දෙක සුළු කරන්න පුළුවන්. මේ දෙක 80 ගුණ කරාම වෙනවා 81 ගුණ කිරීම 72. උඩින් එනවා මෙතන 20 ගුණ කිරීම 72 එකතු කිරීම 32 ගුණ කිරීම 81. අපිට මේක සුළු කරලා ගත්තාම මෙතන එනවා 1440 එකතු කිරීම 2592 බෙදීම 5880ක්. මේක අපිට සුළු කරලා ගත්තාම අපිට මෙන්න මේ උත්තරය ගන්න පුළුවන්. මෙතන 0.2යි 4යි 9යි 0.2යි 3යි 2යි 9යි 4යි 13න් 3යි එකක් ඉතුරුයි 4යි 5යි 9යි 1යි 10න් 0යි එකක් ඉතුරුයි එකක් ඉතිරි එතන 2යි 1යි 3යි 1යි 4යි 4032 බෙදීම 5880 මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් 56 බෙදීම 81 කියන මෙන්න මේ උත්තරේ අපිට සුළු කරලා ගන්න පුළුවන්. එතකොට එක් අවස්ථාවකදීවත් ඉදුණු අඹ ගෙඩියක් ලැබීමේ සම්භාවිතාව 81න් 56යි. මේ විදිහට අපිට සම්භාවිතාව ලබා ගන්න පුළුවන්. මේක ටිකක් සුළු කරන්න තියෙනවා. හරි. අපි එහෙමනම් ඊළඟ ගැටළු වලට යමු. එක්තරා තනතුරකට සුදුස්සන් තෝරාගනු ලබන්නේ ලිඛිත හා සම්මුඛ පරීක්ෂණයකිනි. අයදුම්කරුවෙක් ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාව 8න් 5කි. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූවන් සියල්ල සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කරන අතර අයදුම්කරුවෙක් සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් වීමේ සම්භාවිතාව 3න් 1යි. ලිඛිත හා සම්මුඛ පරීක්ෂණය යන දෙකෙන්ම සමත් වූවන් එම තනතුරට තෝරා ගනී නම් රුක් සටහනක් ඇසුරෙන් අයදුම්කරුවෙක් එම තනතුරට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව හොයන්න කියලා කියනවා.
ඒතර අපිට මේකෙදි රුක් තරහණක් භාවිත කරන්න වෙනවා. අයදුම්කරුවෙක් සම්මුඛ පරීක්ෂණ සහ ලිඛිත පරීක්ෂණයකට සහ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙනවා. සම්මුඛ පරීක්ෂණයෙන් ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාව වටෙන් 5යි. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙන සියල්ල සම්මුඛ පරීක්ෂණයට යොමු කරනවා. සම්මුඛ පරීක්ෂණයට යොමු වන අයගෙන් සම්මුඛ පරීක්ෂණය අසමත් වීමේ සම්භාවිතාව 3න් 1ක් වෙනවා. එහෙනම් අපිට මේ ටික ලකුණු කරන්න පුළුවන් රුක් සරහනක. හරි. මුලින්ම ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණයේදී සිදුවීම් දෙකක් වෙන්න පුළුවන්. සමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසමත් වෙන්න පුළුවන්. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වීමේ සම්භාවිතාව 8න් 5යි. එහෙමනම් අසමත් වීමේ සම්භාවිතාව අපිට ගන්න පුළුවන් 8න් 5යි නම් සමත් වීමේ සම්භාවිතාව අසමත් වීමේ සම්භාවිතාව 8න් 3ක් වෙනවා. ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ලිඛිත පරීක්ෂණයෙන් සමත් වෙන අය සම්මුඛ පරීක්ෂණය සඳහා යොමු කරනවා. අසමත් වුණොත් එයාලව සම්මුඛ පරීක්ෂණය යොමු කරන්නේ නැහැ. ඒ නිසා මේ අත් ඉදිරියට දීර්ඝ වෙන්නේ නැහැ. මේක දීර්ඝ වෙනවා. හරි. ඒක වෙන්නේ කොහොමද කියන එක බලමු. ලිඛිත පරීක්ෂණයේ සමත් අය සම්මුඛ පරීක්ෂණයට යොමු කරනවා. සම්මුඛ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසමත් වෙන්න පුළුවන්. සම්මුඛ පරීක්ෂණයේ අසමත් වීමේ සම්භාවිතාව 3න් 1යි. එhmenan සම්මුඛ පරීක්ෂණයේ සමත් වීමේ සම්භාවිතාව 3න් 2යි. ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. ලිඛිත පරීක්ෂණ අසමත් අය සම්මුඛ පරීක්ෂණ යොමු නොකරන නිසා මෙතනින් දීර්ඝ වීමක් වෙන්නේ නැහැ. හරි. මේ විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. හරි. මේකේ සම්භාවිතා හොයන්න කියනවා. මේ තනතුරට අයදුම් කරන පුද්ගලයෙක් තනතුරට සුදුසුකම් ලැබීමේ සම්භාවිතාව. එහෙනම් සුදුසුකම් ලබන්න නම් ලිඛිත පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයත් සමත් වෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ ලිඛිත පරීක්ෂණය සහ සම්මුඛ පරීක්ෂණ දෙකම සමත් කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් ඒකේ සම්භාවිතාව අපිට පුළුවන් 8න් 5 ගුණ කිරීම 3න් 2. එතකොට මේක සුළු කරාම එනවා 8 වරක් 3 24යි 5 වරක් 2 10යි 24න් 10යි. මේක අපිට සරලම ආකාරයෙන් අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න පුළුවන්. දෙකෙන් බෙදන්න පුළුවන් 5 බෙදීම 12යි 12න් 5යි. එතකොට මේ විදිහට අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් සම්භාවිතාව පාඩමද සාකච්ඡා කරේ. දැන් මම හිතන්නේ ඔයගලන්ට සම්භාවිතාව සම්බන්ධව ගැටලු විසඳීමේ හැකියාවක් ලැබෙන්නේ නැති. එහෙමනම් අපි ඊළඟ පාඩම් ඔස්සේ දැන් ඊළඟට පුනරීක්ෂණ පාඩම් අපි රැගෙන එනවා. ඒ සඳහා සම්බන්ධ වෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. සුබ දවසක්. අයිබෝන්.